අයිබෝන් පුතේ. හරි. මේ දැන් ටික ටික ඇදීගෙන එනවා පිළිවෙලට. මේ පුතේ පළවෙනි සෙෂන් එකේදී අපි කරන්නේ ස්වභාවික ආපදාවල අපි සුනාමි කතා කළා. භූමිකම්පා ගැන කතා කළා. ඊට පස්සේ සුලිසුලන් ගැන කතා කළා. ලැබුගිනි තමයි කතා කරන් තියෙන්නේ. පිටුව 145 දිනේ දාන්න. ඒ අදාළ මොකක් හරි අංකයක් තියෙනවද ඒකට? දාන්න මාතෘකාව දාලා තියෙන්නේ. අංක 4ද පුතේ? කැපිටල් D. එහෙනම් ලැබුගිනි. හරි. අපි චුට්ටක් කියවන්න මොනේ? ආකාශ කියවන්න පුළුවන්. ආකාශ බෑ බෑ. පොඩ ඉන්න. හැමදාම නැත්තම් උඩ ඉන්න සෙට් එකම තමයි කියවන්නේ. ඊට මට යට ඉන්න සෙට් එක සාප කරයි. යසිත් කියවන්න පුළුවන්ද? නෑ. කියපු ගමන් අයින්. කියපු ගමන් මේ අයින් වෙනවා. ඒ ලැජ්ජ බයට හැදිච්ච ළමයි. කියපු ගමන් එන මෙටලා යට යනවා. හරි. ඊළඟට තනුකි පොත ළඟ තියෙනවද? නැද්ද? එන සෙතුම්දි තාම පාඩමට ලෑස්ති නෑ කට්ටිය. සෙතුම්දි කියන්න පුතේ ලැබුගිනි වල පළවෙනි ඡේද කියන්නේ. ඈත අතීතයේ සිටිම වනාන්තරවල ලැබුගිනි හටගෙන ඇත. වනාන්තර වියලී ඇති විට අකුණු ගැසීම වැනි ස්වභාවික හේතු නිසාද වැරදීමකින් හෝ උවමනාවෙන්ම ගිනි දැවීම නිසාද ලැබුගිනි ආරම්භ වේ. උවමනාවෙන් කරනවලු මොලේ මෙන්න. උවමනාවෙන් කොහොමද කරන්නේ? වනාන්තර යම් ප්‍රදේශයක් විනාශ කළා ඒක වගා බිමක් කරගන්න ඕන නම් තමයි එහෙම කරන්නේ. උවමනාවෙන් කරන්නේ. තේරුණාද? හරි. වැරදීමකින් වෙන්නත් පුළුවන්. කොහොමද වැරදීමකින් වෙන්නේ? වියලි කාලයේදී ට්‍රිප් ගිහිල්ලා කැම්පින් ගිහිල්ලා එහෙම සමහර අය සිගරට් එකක් බීලා සිගරට් කොටේ විසි කරනවා. අපි දුම්බීම අනුමත කරන්නේ නැහැ. ඒකේ තියෙන මේ පුංචි පුලිඟු හින්දා මොකද වෙන්නේ? ලැබුගින්නක් හට ගන්න පුළුවන්. ඕනකමින් ගිනි තියෙනවා. ඒ විදිහට වෙන්න පුළුවන්. තව ස්වභාවිකව මේවා ගිනි ගන්න විදි මොනවද? ස්වභාවිකව ඔය දන්න සාමාන්‍යයෙන් කියන්නේ ලැබුගිනි කිව්වම ගස් දෙකක් ඇති. අකුණක් ගහලත් පුළුවන්. ගස් ඇතිලිච්ච එකත් හරි. ඔයගොල්ලෝ හිතන්නකො ලෝකෙ මුල්ම ලැබුගිනියම කොහොම තියෙන්නේ නැද්ද? ජීවින් ඒවට කොහොම මුණ දෙන්නේ නැද්ද නේද? දැන් ලැබුගිනි කිව්වම ඔයගොල්ලෝ දන්නවනේ. ලැබුගිනි කියලා දන්නේ නැති කාලේ කොහොම වෙන්නේ නැද්ද? නේ? ඉන්ද්‍ර සොයා ගැනීමත් විශාල ක්‍රියාවලියක්. ලස්සන රූපයක් දාලා තියෙන ලස්සනයි කියලා මම අදහස් කරේ ওই වගේ දේවල් දැකලා නැහැ. මම නම් එකම එක වතාවක් මේ ක්ලාස් එකේ නෙමෙයි මම ක්ලාස් එකේ ට්‍රිප් එකක් ගියාම දැක්කා. මොකද අපි ඒ නාපු තැනට මම කලින් කියලා තිබන් තියෙනවා දැනේ. ඒ නාපු තැනට මහබෙලිගඟේ අත්තක තමයි නෑවේ. හෙලිකොප්ටර් එකෙන් එතෙන්ට ඇවිල්ලා තමයි බකට් එකෙන් වතුර දන්නනේ අර බකට් එකෙන් වතුර අරන් යන්නේ ලොකු බකට් එක කියන්නේ පොඩි බකට් එකක් නෙමෙයි. දැවැන්ත බකට් එකක්. ඒකෙන් බකට් එකෙන් වතුර අරන් ගිහලා තමයි උඩින් දාන්නේ ලැබුගින්න. ඒක දැක්කා. මම හිතන්නේ ගුවන් හමුදාවෙන් තමයි ක්‍රියාන්විතය කරන්නේ. එතකොට ලැබුගින්නක් ඇති වෙනකොට සම්පූර්ණ වෙන්න ඕනේ. ලැබුගින්නක් හෝ ගින්නක් ඇති වෙනකොට මේවා අටේද ඉගෙන ගත්තා. සම්පූර්ණ වෙන්න ඕනේ සාධක තුනක් තියෙනවා. පළවෙනි එක තමයි දහන පෝෂකයක් තියෙන්න ඕනේ, ජවලන උෂ්ණත්වයක් තියෙන්න ඕනේ, ග්‍රාහ්‍ය ද්‍රව්‍යයක් තියෙන්න ඕනේ. හරි කවුද දන්නවද කියවන්න? සෙතුම්දි කියවුවා සෙතික කියන්නකෝ ගින්නක් ඇතිවීමෙන් සම්පූර්ණ වෙන්න ඕනේ සාධක තුන කියන්නකෝ. ගින්නක් ඇතිවීම සඳහා සම්පූර්ණ විය යුතු සාධක දැවෙන ද්‍රව්‍යයක් තිබීම, දහන පෝෂක වායුවක් වත් ඔක්සිජන් වායුව තිබීම, දැවෙන ද්‍රව්‍ය ගිනි ගන්නා උෂ්ණත්වයට හෙවත් ජලන උෂ්ණත්වයට රත් වීම. හරි. එතකොට ගිනි ගන්න ද්‍රව්‍යයක් තියෙන්න ඕනේ, ඔක්සිජන් තියෙන්න ඕනේ, අදාළ උෂ්ණත්වයට තියෙන්න ඕනේ. දැන් මේ පෑනට ගිනි කුරක් මෙහෙම ලං කරලා ගත්තයි කියලා මේක අග්ගාලා ගිනි ගන්නවද? නෑ. අන්න පෙට්‍රල් වලට වගේ ලං කරලා ගත්ත ගමන් අත්දැකීම් තියෙනවද? පෙට්‍රල් කොහොමද ගිනි ගන්නේ? කොහොමද පෙට්‍රල් ගිනි ගන්නේ? අත්දැකීම් නෑ. කොල්ලෝ බුක් ගාලා ගිනි ගන්නවනේ සද්දයක් එනවනේ දෙකපාර. ඒ සද්දෙන්නේ කොහොමද කියන එක හිතා ගන්න පුළුවන්. එහෙම සද්ද බුක් ගාලා එහෙම ඇවිල්ලා එකපාරට ඇවිල්ලා නැද්ද? දැන් පහුගිය කාලේ ගෑස් එහෙම ගිනි ගන්න ඒවා ගැන ටීවී එකෙන් දැකලා හරි තියෙනවනේ. ඒ බුක් ගාලා සද්දයක් කරලා ගිනි ගන්නේ කොහොමද නිකන් එහෙම
හිතන්න බැයිද කවුරු හරි නියන් Zoom වල ඉන්න අය අද අවබෝධයක් නැද්ද? පුතේ එකපාරට ගින්න හට ගන්නකොට එතන තියෙන වාතය මොකද වෙන්නේ? ප්‍රසාරණය. ප්‍රසාරණය වෙනකොට එන සද්ද තමයි ඒක පුක්කන සද්ද. ඉතින් ගොරවනකොට සද්ද එන්නේ තේරෙනවද? හෙන ගහනකොට එතන තියෙන වාතය මොකද වෙන්නේ පුතේ? ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙනකොට තමයි ගිගුරුම් හඬ ඇති වෙන්නේ. හරි? ඊළඟට දැන් මේ ලැබුගින්න පැතිරෙන්න හේතු වන උපකාර වන සාධක තියෙනවා. සෙනුල ඒ වාක්‍යයක් කියලා 32ක් කියවන්න. වාක්‍යයක් කියලා 32ක් කියන්න. ලැබුගිනි පැතිර යාමට උපකාර වන සාධක කිහිපයක් ඇත. දැවෙන ද්‍රව්‍ය ලෙස වියලි ශාක පත්‍ර හෝ ගස් පඳන් ආදී තිබීම, අධික උෂ්ණත්වය පැවතීම. අධික උෂ්ණත්වයක් තියෙනවා. දැන් මේ දවස්වල පායනව නේද පුතේ හොඳටම? මේ දවස්වල වගේ ලැබුගින්නක් ඇති වුණොත් එමෙදී දෙයියන්ට පීඩ වෙන්නේ නැහැ. වැස්සවලාක දෙයියෝ තමයි පීඩන නම් පීඩ වෙන්නේ. තේරුණාද? හරි. ඊළඟට දැවෙන ද්‍රව්‍ය ගස් කොළ අතු ඔක්කොම වේලිලා තියෙන්නේ. බිම වැටලා තියෙනවා පොළ රොඩු විශාල ප්‍රමාණයක්. ඒ වදිගේ ගින්න වේගෙන් යනවා. YouTube එකේම තියෙනවා පුතේ. ඔයා බලන්න. තේරුණාද? අර වැඩිපුරම ලැබුගිනි ඇති වෙන රටවල් දන්නවද මොනවද? නෑ. කාගේත් අදහසක් නෑ. වැඩි කියන්නේ. ඇමරිකාව ලැබුගිනි ඇති වෙනවා. තව ඕස්ට්‍රේලියාව. තේරුණා? විශාල ලැබුගිනි ඇති වෙන්නේ. සමහර ලාවට කිව්වහමත් ඔයගොල්ලෝ විශ්වාස කරයි දන්නේ නැහැ. ලැබුගිනි වලින් සමහර වනාන්තර විනාශ වෙනවා ලංකාවට වැඩිය ලොකු ප්‍රමාණයක්. ලංකාවට වැඩිය ලොකු ප්‍රමාණයක් විනාශ. ඒ වගේ මීට අවුරුදු කිහිපයකට කලින් ලෝකේ විශාලතම ව්‍යසනයක් සිද්ධ වුණා. ලෝකේ වටිනාම වනාන්තරයෙන් විශාල ප්‍රමාණයක් ගිනිගත්තා කියන එක දන්නවද? මතකයිද එහෙම සිදුවීම? දන්නේ? පොඩ්ඩක් ඒව හොයලා බලන්න. හරි? ඒවත් පොඩ්ඩක් හොයලා බැලුවා නම් තමයි මොකද අපි එක ගැන කතා කරා කියලා මට මතකයි Zoom වලින් මොනවා හරි ඒ දවස්වල Zoom විතරයි පන්ති තිබ්බේ අපි එක ගැන කතා කළා නේද? මට මතකයි අපි නිකන් ඒක නිකන් කතා බහ කළා. හරි? අන්න හරි. ලෝකේ පෙනහළු දැවුණා කියලා තමයි ඒක කිව්වේ. පොඩ්ඩක් හොයලා බලන්න ඒ වගේ. හරි? ඉතුරු 33 කියන්නේ පුතේ කවුද දන්නවද? ශෂිනී. ඉතුරු 33 කියන්න පුතේ. අර 32ක් කිව්වනේ 33 කියන්නේ. වාතයේ ආර්ද්‍රතාව ජල වාෂ්ප ප්‍රමාණය අඩුවෙන් පැවතීම, සුළං හැමීම නිසා ගින්නට හොඳින් ඔක්සිජන් ලැබීම, ප්‍රදේශය බෑවුම් සහිත නොවුවහොත් බෑවුමේ ඉහළට ගින්න පැතිරී යාම. අන්න පළවෙනි එක තමයි ජල වාෂ්ප ප්‍රමාණය අඩුයි. අධික වියලි පරිසරයක් තියෙන්නේ. තේරුණාද? අධික වියලි පරිසරයක් තියෙන්නේ. ඊළඟ එක තමයි සුළඟ හමනවා. ගින්න තියෙද්දි සුළඟ හමනවා. ගින්න එන්න සුළඟත් එක්ක මොකද වෙන්නේ පුතේ? පැතිරීමක් සිද්ධ වෙනවා. තේරුණාද? දැන් ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් භෞතිකව හිතන්න. මේ කන්ද මුදුනේ නම් කන්ද පාමුල ගින්න ඇති වුණොත්ද සාමාන්‍යයෙන් භයානක, කන්ද මුදුනේ ගින්න ඇති වුණොත්ද සාමාන්‍යයෙන් භයානක? කන්ද පහළ. මං අහන්නේ භයානක කන්ද පහළ කියලාද කියලා නැක්ෂ. ඇත්ත කන්ද පහළ. හැබැයි ඉතින් අනිත් පැත්තට හුලඟ යනවා නම් ඉතින් ඒත් අවුල් තියෙනවා. කන්ද උඩ ගින්න හටගත්තොත් පුතේ මොන කන්ද උඩ ගිනි දෙයියෝ ඉන්නේ. මේ ගිනි කන්දක් කියලා හිතන්න බෑ. හරි? දැන් හුලඟ හැම වෙලේම මෙහෙමනේ යන්නේ. එතකොට පුතේ සාමාන්‍යයෙන් පැතිරෙන්නේ නැහැ. අපි හිතමු ඕක. මෙහෙම වෙලා තියෙන්නේ කියලා. කන්ද පාමුල ගින්න තියෙන්නේ කියලා. එතකොට සුළඟ යන්නේ උඩටනේ. එතකොට ගින්න ටික ටික මොකද වෙන්නේ? උඩට යනවා. විශාල ශාකහා සතුන් ප්‍රමාණයක් පුතේ මොකද වෙන්නේ මේකේ? මරණයටපත් වෙනවා. පක්ෂීන් පියාඹල යනවා. බිත්තර එහෙම ඒගොල්ලෝගේ පුතේ තනිකර විනාශ වෙලා යනවා. උරගයන් හැමෝටම වේගෙන් යන්න බෑ. සමහර ශීරපායින් වේගවත් ශීරපායින් පැනලා යන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ කුඩා සතුන් මරණයටපත් වෙනවා. ජලජ ජීවීන් හිටියොත් ඒගොල්ලෝ ඊට පස්සේ ජලය ඇතුලේ ගොඩාක්ම ඉන්න බෑනේ. ඒ කියන්නේ උභය ජීවීන් ජලය ගොඩ බිම දෙකේමනේ ඉන්නේ. පරිසරයේ තනිකර කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් සහිත තත්ත්වයක් ඇති වෙනවනේ. මොකක් හරි පොඩි ළමයින්ගේ චිත්‍රපටියක් මට මේ මතක් වුණා. මොකක් හරි දූපත පුපුරවන්න හදනවා. මොකක් හරි මේ කොයාලා කෙනෙක් තමයි පුපුරවන්න හදන්නේ මට මතක විදියට. ජංගල්
bunch. ඒ කියන්නේ අන්න ඔය ළමා චිත්‍රපටි බලන ළමයි ඉන්නවා. ඒක හොඳයි. මටත් ඒක මතක් වුණා ටීම් එකක් එක නවත්තනව නේද කවුරු හරි. මේ පෙන්ගුයින් කෙනෙක් කොටියෙක් වගේ හැඳගෙන හරිද කොහෙද මට මතකෙදි මට මතක. ඒක දෙවෙනි එකක් තියෙනවද? හරි පළවෙනි එක මොකද තියෙනවනේ නැද්ද? මම එහෙම එකක් දැකලා පුරුදුයි දැන් කාලෙකින් බැලුවේ නැහැ. හරි? බෑවුම් සහිත වුවොත් බෑවුමේ ඊළඟ ගින්න පැතිරී යන්න පුළුවන්. අපි යහ පැත්තේ තියෙන පළවෙනි ඡේදය කියවන්න දෙනවා කාටවත් දන්නවද? සංකල්ප 146 උඩ තියෙන පළවෙනි ඡේදය කියවන්න. ලැබු ගින්නක්. ලැබු ගින්නක් අතිශයින්ම භයානකයි. ඉතා උස් ගිනි කන්දක් අධික වේගයෙන් ඉදිරියට වෙදී යාම මෙහිදී කඳක් ගිනි කන්දක් නෙමෙයි ගිනි කඳක්. හරි කියන්නේ මෙහිදී මෙම ගින්නෙන් නැගෙන දුම් මීටර් දහස් ගණනක් ඉහළට වායුගෝලයේ විහිදී යයි. ගින්නෙන් බොහෝ ඈත පිහිටි ප්‍රදේශවලට ගිනි රොටු ඉහළින් ගොස් වැටීම නිසා තවත් ගින්න හටගනී. ඕගොල්ලෝ ගෙදර ගිනි ගොඩක් ගැව්වහම දැකලා තියෙනවද ගිනි ගොඩත් එක්ක පුංචි අලු කෑලි වගේ උඩට යනවා. දැන් මේක ඉතින් අපි ගෙදර ගහන ගින්න වගේ නෙමෙයිනේ. ඒ වගේ 100,000 ගුණයක් ලක්ෂ වාරයක් ලොකු එකන්නේ. එතකොට පුංචි අලු කෑලි එහෙම ගිහිල්ලා ඒව කොහෙට තව ඉස්සරහා තියෙන තැනකට වටනවා. එතරම් මොකද වෙන්නේ? ගිනි ගන්න පටන්. එතකොට සමහර සත්තු දුවගෙන ගියත් සත්තුන්ට යා ගන්න බැරුලා මැද ඒගොල්ලෝ මොකද වෙන්නේ? හිර වෙනවා. හරිද? ඉතින් මේ හරි. අපි ඊළඟ කැලක් කතා කරලා මොකද ඉතින් යට කතා කරන්න. පේශිකා කියන්න පුතේ ඊළඟ ඡේද එක ඡේදය තියෙන්නේ ලැබුගිනි වල කියන්න. ලැබුගිනි හේතු කොටගෙන වනාන්තරවල ශාක හා සත්ව ප්‍රජාව විනාශයට පත්වීම සිදුවේ. එමෙන්ම ලැබුගිනි වලින් ඇතිවන දුම් මගින්ද ජීවීන්ට හානි සිදුවේ. එමගින් ශ්වසන අපහසුතා මෙන්ම මරණ සිදුවන අවස්ථා වාර්තා වී ඇත. 2016 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ වනාන්තර අක්කර 4000ක් පමණ ගිනිගෙන් විනාශ වී ඇත. මේ ලංකාවේනේ පුතේ කිව්වේ. ඒතකොට අර ඕස්ට්‍රේලියාව ඇමරිකාව වගේ ඇතිනකොට කොච්චර ලොකු ප්‍රමාණයක් ඇති වෙනව ඇද්ද? තේරුණාද? හරි. එතකොට දැන් ලැබුගින්න කොහොමද නවත්තන්නේ? මෙහෙම කරලා ගින්දර නවත්තන්න පුළුවන්ද? ඔව් නවත්තපන් කියලා මන්තර මතර ගාලා එහෙම බෑ. කොහොමද නවත්තන්නේ? අලි මන්තර වගේව නවත්තන්න බෑ. එකක් ඉතින් අර ඉහළින් මොකද කරන්න ඕනේ? ජලය දාන්න. දැකලා තියෙනවද කාබන් ඩයොක්සයිඩ් මුදාහරනවා මොනවාද ඩ්‍රයි අයිස් මුදාහරනවා ප්ලේන් වලින් එහෙම විදගෙන යනවා දැකලා නැද්ද? ඒ වගේව බලන්නේ නැහනේ. තේරුණා? දැකලා ඇයිසේ අර පවුඩර් වගේ පවුඩර් එකක් තමයි. ඔය පවුඩර් එකක් ගහගෙන යනවා. ඊට පස්සේ එහෙම නැත්තම් සමහර ලාවට ඉදිරියේ තියෙන වනාන්තරය තෙමාගෙන යනවා. ඒකත් සාර්ථකයි ටික. ගින්න හට ගන්න නැහැ ලොකුට. සමහර ලාවට ගින්න ඇති වෙනකොට පුතේ ෆයර් බෑන්ඩ්ස් කියලා කියන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ලංකාවේ උනත් යාල ඒව මෙහෙම විල්පත්තු ඒවා යනකොට උඩින් බැලුවොත් ඩ්‍රෝන් එකක් දාලා හරි කොහොම හරි යනකොට බැලුවොත් දැන් වනාන්තර මෙහෙම තියෙනවනේ පුතේ. ඒ වනාන්තර පිටලානේ තියෙන්නේ කොහොම කැලයක් නේ ආයේ. ගෙවල් හදන්න බෑනේ. මැතියම් දුර හැදුවට පුතේ ඒක හදන්න බෑ. තේරුණා? සමහරවල්ලාට මෙහෙම පොඩි අඩිපාරවල වගේ මෙහෙම තියෙනවා දැකලා තියෙනවද? උඩින් ඔය ඩ්‍රෝන් එකක් දාලා මේ ඕවට කියන්නේ ෆයර් බෑන්ඩ්ස් කියලා. තේරුණා? ඒ මොකද දැන් ගිනි ගත්තොත් මෙතෙන්ට යනකම් ගිනි යනවා එතනින් එහාට ගිනි ගන්නවා නෑ. ගිනි ගන්නවා. මොකද දුම් රොට උඩින් ගිහලා වැටෙනවා. හැබැයි ගිනි ගන්න එක අපිට මොනව කරගන්න පුළුවන්? පමා කරගන්න. ඒ වගේ වෙලාවට බැකෝ දාලා එහෙම සමහරවිට මේ ඉස්සරහින් තියෙන ගස් ලයින් එකක් පෙරලගෙන යන අවස්ථා තියෙනවා. එතකොට එතනින් යන ගින්න යන්නේ නැහැ. ඉතින් තරම් මම මේ කියන තරම් මේක සරල නෑ. ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. හරි? කියනද මට මේ කියන්නේ විනාඩියක්වත් යන්නේ නැහැ. ඒක හිතන තරම් සරල නෑ පුතේ. සුබදායි මේ සතුටුදායක වැඩක් නෙමෙයි මේ. හරි? අපි ලියමු. අත ගන්නකන් ලියමු කියමු. හරි? මාතෘකාව ලියලා තියෙද්දි. හරි? ශ්‍රී ලංකාවට එහෙම ඉතින් ලොකු අත්දැකීම් නෑ පුතේ ලැබුගිනි සම්බන්ධයෙන්. ඔය හේන් ගොවිතැනේදී
ලැබුගිනි නෙමෙයි ඉතින් ඒක කෘතිමව ඇති කරන ගිනි තත්ත්වයන් තියෙනවා. හරි? වනාන්තරවල ස්වභාවිකව මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් නිසාද ලැබුගිනි තත්ත්වයන් හටගනී. මිනිසුන් මගින් සිදුවන මෙම ක්‍රියාවලිය වැරදීමකින් හෝ ලියන්න අවශ්‍ය නැහැ අරක වැරදීමකින් හෝ උවමනාවෙන්ම සිදුවීමට ඉඩ ඇත. හරි? පුතේ මේ රූපේ හෝ මීට වඩා හොඳ රූපයක් තියෙනවා නම් හැබැයි මෙහෙමයි black and white ලැබුගින්න ගහන්න එපා. ඉතින් ඒතකොට ලැබුගින්නක් කියලා තේරෙන්නේ නැහැ නේ පුතේ. කළු සුදුයි ලැබුගින්න තිබ්බොත් ඉතින් හොඳයි. එහෙම නෑනේ. හරි. තරුවක් දාන්න. තරුව වෙන පාටකින් ලියන්නේ සාමාන්‍ය පාටින්. ලියමු මෙහෙම. සාමාන්‍යයෙන් ගින්නක් ඇතිවීම සඳහා බලපාන්නා වූ ප්‍රධාන සාධක තුනකි. ඔය සාධක තුනට අග්ගල් ලියමු වෙන පාටකින්.
ලෝකේ ධර්මෝත්තම ලැබුගිනි විදියට කියන්නේ 1871 ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ 1918 ඊට පස්සේ 1894 ඇති වෙලා තියෙනවා. 1871 1997 Black Dragon Fire 1986 Black Saturday Bushfire කියන්නේ මේ ලැබුගිනි වලට කියනවා 2009 2018 තමයි විශාලතම හානියක් සිදු වුණා විදිහට සලකන්නේ. හරි තරුවක් දාන්න 19 නේද? ගිය අවුරුද්දේ ගිනි ගත්තේ නෑ කොහෙවත් නේද? 21 ගිනි ගත්තේ නෑනේ. ගිය අවුරුද්දේ නේ. තරුවක් දාන්න. ලැබුගිනි පැතිරී යාමට හේතු වන්නා වූ ප්‍රධාන සාධක කීපයකි. කොහොමද කැමති සාධක ටික දැන් ලියන්නද කැමති පස්සේ ලියන්නද? පස්සේ ලියමු. කොහොමද? දැන් ලියමු. අන්න දැන් ලියමු. මොකද කියන්නේ අපේ ෆිසිකල් කට්ටිය? දැන් ලියමු. එහෙනම් වෙන පාටකින් ටක් ගාලා ලියන්න. තිත් 5යිනේ තියෙන්නේ. දැන් ලියමු. තිත් 5යිනේ තියෙන්නේ. දැන් ලියමු. මයික් ඕෆ් කරගන්න.
හරිද? නෑ සර්. ලියන්න ඉක්මනට. හරි සර්. හයි. දෙන්න. සාමාන්‍ය පාඩි. ලැබුගින්න. බෙහෙවින් භයානක තත්ත්වයක් ඇති කරවයි. භයානක තත්ත්වයක් ඇති කරවයි. මෙහිදී ශාක හා සතුන් විශාල වශයෙන් හානියට පත්වන අතර මෙහිදී ලැබුගින්න මහා ගිනි කඳක් ලෙසට සුළඟ ඇති දෙසට ඇදී යන්නේ. සුළඟ ඇති දෙසට ඇදී යන්නේ. අතිමහත් ප්‍රවේගයකිනි. මෙහිදී හටගන්නා කළු දුමාරය කිලෝමීටර දහස් ගණනක් ඉහළට ඇදී යයි. ඉදිරියට පාව යන දුම් රොටු නිසා තව තවත් ගින්න ඇති වේ. අනුච්ඡේදයකට යන්න. ලැබුගිනි හේතුවෙන් හටගන්නා වායු නිසා ශ්වසන රෝග මෙන්ම ශ්වසන අපහසුතාද
ශ්වසන අපහසුතාවද විශාල වශයෙන් ඇති වේ. ඇති වේ. අලුත් ඡේදයකට 2016 වර්ෂයේදී ශ්‍රී ලංකාවේද හටගත් ලැබුගින්නක් හේතුවෙන් වනාන්තර අක්කර 4000ක් පමණ විනාශ විය. පුතේ ඊළඟ එක අපි ලැබුගින්නක රූපයක් අලවන්න ඉඳ තිබ්බනේ. ඊළඟ එක මම ඔය ඉංග්‍රීසි අකුරු ගොන්නට දාන්න කැමති නෑ. අපි වෙනම කාරණාවක් විදියට ලියමු. ගෝලීය උණුසුම වැඩිවීම හා ස්වභාවික ආපදා අතර සම්බන්ධය. එක වෙනම ලියමු. ඒ කියන්නේ දැන් ABCD ඉගෙන ගත්තානේ. එක වෙනම නිකන් අනුමාත්‍රකාවක් වගේ වෙන පාඩකින් ලියන්න. ගෝලීය උණුසුම වැඩිවීම හා ස්වභාවික ආපදා අතර සම්බන්ධය. ලබන සතියේ මේ පාඩම ඉවර කරන්න පුළුවන්. අපි අන්තිම පාඩම කළා නේද පුතේ තියෙන්නේ අර මැනික් ගැනීම අපි කළා වගේ මට මතකයක් තියෙනවා. කරානේ. ඔව්. එන ගහණේවත් කළා නේ. මේ මම ඕගොල්ලන්ට පුතේ තා චුට්ටක් වෙලා තියෙනවා. කලින් පොඩ්ඩක් මේ සෙෂන් එක ඉවර කරනවා පොත් ටික බලන්න ඕනේ හින්දා ලින්ක් එක එවන්න පරක්කු වෙයි පොත් ටික චෙක් කරන්න තියෙන හින්දා මම ලින්ක් එකක් එවන්නම්. එව් සෑනින් සම්බන්ධ වෙයි.